වෙලා උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳරි නීති ඉවත් කිරීම හෝ දීර්ඝ කිරීම පිළිබඳ තීරණය අද 2016 ජනවාරි 1 වෙනිදාට පෙර විශ්‍රාමගත් රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ. ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා පිළිබඳ හා මිරිදිය මසුන් පිළිබඳ රතුදත්ත ලේඛන එළිදැක්වේ. 155 වෙනි පොලිස් දිනය අදයි. අමරිකාවේ නිව්යෝක් නගරයට ගංවතුරෙන් ප්‍රබල බලපෑමක්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ. පාරිභෝගික කටයුතු අධිකාරී සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116කි. උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වේ. පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125කි. දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වේ. පැකට් කළ දුඹුරු කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 128කි. සුදු හා රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 95ක්ද, සුදු හා රතු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 98ක්ද, සුදු හා රතු කැකුළු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 103ක මිලක්ද නියම කර තිබේ. කිරි සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125කි. දෙවීන පුරා සියලුම සතොස සමුපකාර සුපිරි වෙළඳසැල් මෙන්ම පෞද්ගලික වෙළඳසැල් මගින්ද අද සිට මෙම මිල ගණන් යටතේ සීනි හා සහල් අලෙවි කළ යුතු බව රාජ්‍ය ඇමති ලසන්ත අලගිවන්න මහතා කියයි. දැනට පනවා ඇති නිරෝධායන ඇඳරි නීති ඉවත් කිරීම හෝ දීර්ඝ කිරීම සම්බන්ධ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බළකා රැස්වීමේදී අදාළ තීරණය ගැනෙනු ඇත. මේ වන විට දෙවෙනිටම බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නිරෝධායන ඇඳරි නීතිය ලබන සඳුදා අලුයම 4ට අවසන් වීමට නියමිතයි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,47,757ක් දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 3,627 දෙනෙක් හඳුනා ගනු ලැබුවහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 204ක් තහවුරු කළේය. කාන්තාවෝ 95 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 109 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 149කි. වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 50ක් වාර්තා වී ඇති අතර වයස අවුරුදු 30ට අඩු මරණ 5ක් ඊයේ තහවුරු කෙරිණි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීමට බාධක මැද්දේ වුවද රජය යහපත් ආරම්භයක් සපයා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කියයි. ගැටලුව විසඳීමට රජය මේ වන විට නිවැරදි මාවතට අවතීර්ණ වී තිබේ. එහි ප්‍රයෝජන අත්කර ගන්නයි හේරත් මහතා ගුරු හා විදුහල්පති ප්‍රජාවකින් ඉල්ලීමක් කරයි. මාර්ගගත ක්‍රමය ඔස්සේ මාධ්‍ය හමුවකට ඊයේ එක්වෙමින් ඒ පිළිබඳ තවදුරටත් කරුණු දැකෝ ඒ මහතා. අර ආවරණිත සේවයක් විදිහට ඉදිරියට ගන්න ඉදිරි සති දෙක තුන ඇතුළත කැබිනට් පේපර් එකක් දාන්න තීරණය කරලා තියෙනවා. මේක ඇත්තටම මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ දිශාවට ඉතාම හොඳ ආරම්භයක් විදිහට මම විශ්වාස කරනවා. ඇත්තටම අමාරු ආරම්භයක්. හැබැයි එහෙම තියෙද්දිත් මම දැක්ක ඊයේ පක්ෂ දෙක තුනක ඉන්න වෘත්තීය සමිතිය ඇවිල්ලා අපි මේකට කොහොමවත් එකඟ වෙන්නේ අපි මෙහෙමයි කියලා විශාල සද්දයක් දැම්මා. එක පක්ෂයක වෘත්තීය සමිතියක මහත්මයෙක් ඒ සද්ද කරපු විදිහට ඇත්තටම දැන් පහුගිය ආණ්ඩුව අවුරුදු 5ක් තිබුණා එතුමා ඒ වගේ සද්දයක් දැම්මෙම නැහැ. निराකරණය කරගන්න නම් අපිට ඕන. ආණ්ඩුවක් විදිහට ඒ निराකරණය කරගන්න පුළුවන් පාරේ
පියවරක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ පියවර මම කියන්නේ අත්පත් කරගන්න කියලා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් දෙදස්දාසේ ජනවාරි 1 වෙනිදාට පෙර විශ්‍රාමගත් රජයේ සේවකයන් සඳහාද අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ යටතේ ප්‍රතිලාභ පිරිනැමීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබේ. දිනේෂ් ගුණවර්ධන මහතා නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කම්කරු සම්බන්ධතා ඇමතිවරයා වශයෙන්ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා ඇමතිවරයා වශයෙන්ද කටයුතු කළ සමයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඊට අදාළ ඇමති මණ්ඩල සංදේශය ඉදිරිපත් කෙරිණි. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයට අයත් සියලු විශ්‍රාමිකයන් සඳහා එක් රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් සඳහා මෙම ක්‍රමය අනිවාර්ය කිරීමටත් එමගින් යෝජනා කර තිබිණි. එම ඇමති මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබීමත් සමග දැනට පවතින ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් සියලු විශ්‍රාමිකයින්ට අදාළ වන පරිදි අග්‍රහාර රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබේ. 2016 ජනවාරි 1 වෙනිදාට පෙර විශ්‍රාමගත් 2,71,551 දෙනෙකුටද අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමිවීම විශ්‍රාමිකින් වෙනුවෙන් රජයගත් සුවිශේෂී ක්‍රියාමාර්ගයක් ලෙස ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ 2020 වෘක්ෂලතා පිළිබඳ රතුදත්ත ලේඛනය සහ මිරිදිය මසුන් පිළිබඳ 2020 රතුදත්ත ලේඛනය අද එළිදැක්වේ. ඒ පිළිබඳ උත්සවය පරිසර අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ පැවැත්වේ. මෙරට සත්ව හා ශාක පිළිබඳ තොරතුරු ඇතුළත් රතුදත්ත පොත සකස් කිරීම පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් සිදු කෙරිණි. අංශ 12ක් යටතේ මෙරට සත්ව හා ශාක විශේෂ පිළිබඳව හා සංරක්ෂණය පිළිබඳ තොරතුරු එක්රැස් කර අදාළ වාර්තාව සකස් කර තිබේ. මුල්‍ය ක්ෂේත්‍රයට විධිමත් ලෙස දායක වීමෙන් පුද්ගලයන් ලෙසත් ව්‍යාපාරිකයන් ලෙසත් ප්‍රතිලාභ රැසක් අත්කරගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධනාංශයේ අතිරේක අධ්‍යක්ෂ ඩී.එල්. නිහාල් මහතා කියයි. තම ව්‍යාපාර පුළුල් කර ගැනීමට මෙන්ම වත්කම් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටද එමගින් හැකි වේ. තවත් ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමේ අවස්ථාව පවතී. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන ඩී.එල්. නිහාල් මහතා මේ මූල්‍ය ශේත්‍රයට අන්තර්ග්‍රහණය වීම හරහා සමස්ත ආර්ථිකයේ සිදුවන ක්‍රියාකාරකම් ඉහළ නැන්වීමටත් විශේෂයෙන් මේ දුප්පත්කම තුරන් කරගෙන Tamanට හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කර ගැනීමටත් මූල්‍ය අංශයට අන්තර්ග්‍රහණය වීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා මම මේ අසන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ Tamanගේ බැංකුවට යන්න, ඒ බැංකුවල ඉන්න නිලධාරී මහත්මීන් එක්කලා කතා කරන්න. මේ පිළිබඳව අපි විවිධාකාර දැනුවත් කිරීම වැඩසටහන් පවත්වනවා, විවිධ දැනුවත් කිරීම සිද්ධ කරනවා. ඒවට සවන් දෙන්න, ඒ හරහා ඔබගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔබට අවස්ථාව උදා කරගන්න කියන එක තමයි සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින්නේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරට පොලිස් සේවය ආරම්භ කර අදට වසර 155ක් සපිරේ. මුල්ම පොලිස්පතිවරයා වූයේ ජෝර්ජ් විලියම් රොබින්සන් මහතායි. පළමු ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වන්නේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතායි. 1947 ජනවාරි 6 වෙනිදා ඔහු එම තනතුරට පත් කෙරිණි. වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයායි. ක්‍රියාකාරී කොට්ටාශ 64කින් හා දිවෙන පුරා ක්‍රියාත්මක ප්‍රාදේශීය කොට්ටාශ 43ක් තුළ පොලිස් ස්ථාන 433කට අනුයුක්තව නිලධාරියෙහු 8,40,000ක් පමණ සේවයේ නිරතව සිටිතේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඇති සුනාමි ගම්මාන කිහිපයක නිවාස රැසක් වසා දමා එම ඉඩම් වනගත වීමට ඉඩ හැර තිබීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව එම ගම්මානවල සෙසු පදිංචිකරුවෝ පවසති.
දැනට වසර 15කට අධික කාලයක් තිස්සේ කිසිවෙකුත් පදිංචි වී නැති ජල විදුලි පහසුකම් සහිත මෙම නිවාස කලින් කලට නාදුනන පුද්ගලයින්ට කුලියට දීම සිදුවේ. ඇතැම් නිවාසවල ඉඩම් වල් බිහි වී තිබීම හේතුවෙන් වන අලි තර්ජනය මෙන්ම ඩෙංගු මදුරු උවදුරද ව්‍යාප්ත වෙමින් පවතී. සුනාමි ගම්මාන කිහිපයකම පවතින මෙම තත්ත්වය සොයා බලා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නයි එම ගම්මානවල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්තුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. අයිඩා සුලිකුණාටුවේ බලපෑමෙන් හටගත් ගංවතුර හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ මුළුමනින්ම ජලයෙන් යටවේ. මේ වන විට එහි හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ. නගරාධිපති බිල් ද බ්ලැසියෝ පැවසුවේ නගරයේ සියලු මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් අනතුරුදායක තත්ත්වයක් පවතින බවයි. නගරයේ උමම් මාර්ග සියල්ල ජලයෙන් යට වී පවතී. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 41කි. නගරයේ ලක්ෂ ගණනකට විදුලිය ඇන හිට තිබේ. එය යථා තත්ත්වයට පත් කිරීමට සති කිහිපයක් ගත වනු ඇතැයි බලධාරීහු පවසති. පොලිසිය හා සහන කණ්ඩායම් විපතට පත් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිති. නිව්යෝක් හා නිව්ජර්සි නගරවල සියලු ගුවන් ගමන් හා දුම්රිය ගමන් අවලංගු කර තිබේ. ඇෆ්ගනිස්තානයෙන් පුද්ගලයන් ඉවත් කර ගැනීම කඩිනමින් යලි ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබි මහතා කියයි. මේ වන විට කටාර් රාජ්‍යයේ සංචාරයක නිරතව සිටින ඒ මහතා එරට ප්‍රධානීන් හමු අවස්ථාවේ ඒ බව සඳහන් කළේය. ඇෆ්ගනිස්තානයේ තවමත් රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් හා ඔවුන් වෙනුවෙන් සේවය කළ ඇෆ්ගනිස්තාන ජාතිකයන් ඉවත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයාගේ කටාර් සංචාරයේ අරමුණයි. කාබුල් ගුවන්තොටුපළ මේ වන විට ක්‍රියාත්මක නොවේ. ඒ යලි විවෘත කිරීම සම්බන්ධයෙන් තලිබාන සංවිධානය සමග සාකච්ඡා කිරීමට කටාර් විදේශ ඇමතිවරයා එහිදී එකඟත්වය පළ කළේය. මේ වන විට බටහිර රටවල් හා තලිබාන් සංවිධානය අතර සම්බන්ධීකරණය සිදු කරන්නේ කටාර් රාජ්‍යයයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. දෙවින පුරා තෝරාගත් නගර සේයක් සංවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි. එක් නගරයක් සංවර්ධනය සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 2කි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය නගරයෙන් ආරම්භ කෙරෙනු මෙම වැඩසටහන මගින් කොබේගනේ ඇතුළු නගර 7ක් සංවර්ධනය කිරීමට නියමිතයි. කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල, කොටිකාවත් ඇතුළු නගර 7ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මන්නාරම් දිස්ත්‍රික්කයේ මන්නාරම, මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය හා යාපනි දිස්ත්‍රික්කයේ නගර 2ක්ද ඒ යටතේ සංවර්ධනය කෙරේ. දුෂ්කර පළාත්වල නගර ගණනාවක් වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රට ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලකුණු 14ක ජයගත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රියේ පැවති එම තරගයෙන් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 300ක් රැස් කළේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් රැස් කිරීමට සමත් විය. 4 පහර 10ක් හා 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. චරිත් අසලංක ලකුණු 72යි. ධනංජය ද සිල්වා ලකුණු 44යි. දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 286ක් පමණි. ඉඩන් මැක්‍රම් ලකුණු 96යි. අකිල ධනංජය කඩුළු 2ක් බිඳ හෙළීය. තරගයේ වීරයා ලෙස අවිෂ්ක ප්‍රනාන්දු නම් කෙරිණි.
ජපානයේ ටෝකියෝහු පැවැත්වන පැරාඔලිම්පික් ක්‍රීඩාවලදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ අද යළි තරඟබිමට පිවිසෙති. කොමුදු ප්‍රියංකා අද දුරපැනීමේ අවසන් ඉසව්වට සහභාගී වෙයි. මදුරංග සුබසිංහ මීටර 400 පළමු මූලික වටේට සහභාගී වීමට නියමිතයි. සම්පත් බණ්ඩාර විවෘත ඒකල ඊතල දුනු විදීම තරඟ ඉසව්වට අද සහභාගී වෙයි. යොවුන් චෙස් ලෝක ශූරතා තරඟාවලියේ වයස අවුරුදු 10න් පහළ බාලිකාංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඔසිනි දේවින්‍යා ගුණවර්ධන සමත් වෙයි. ලෝපුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක ක්‍රීඩිකාවෝ අන්තර්ජාලය ඔස්සේ තරඟාවලියට එක්වූහ. අවසන් මහ තරගයේදී ඇමරිකානු ක්‍රීඩිකාව පරාජය කළ ඇය චෙස් ශූරතාව දිනාගත්තාය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියානු සංචාරකයන්ට විශේෂ දීමනාවක් හඳුන්වා දෙයි. ඒ ලබන මාස 31 වෙනිදා දක්වා වළංගුවේ. සංචාරක රෙගුලාසිය ලිහිල් කිරීමෙන් පසු රුසියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන රැසක් නැරඹීමට මෙම දීමනාවෙන් අවස්ථාව උදා වේ. වට්ටම් සහිත ප්‍රවේශ පත්‍ර හා මෙරට සංචාරක හවුල්කරුවන් පිරිනමන විශේෂ දීමනා හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට රුසියානු සංචාරකයන්ට අවස්ථාව උදා වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු කරවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව දිසා ලේකම් DNL බණ්ඩාර මහතා කියයි. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මගින් වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. නිලධාරීන් ගෙන් ගෙට ගොස් ගොවීන්ගේ නිවැරදි තොරතුරු ලබාගෙන මෙම කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙල ආරම්භ කරනු ඇත. ග්‍රාම නිලධාරී කොට්ටාශයකින් මෙට්‍රික් ටොන් 10ක කාබනික පොහොර නිෂ්පාදනයක් අපේක්ෂා කෙරේ. මේ බිමල් පුතානි හරි ගිහිල්ල අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුර මැද ඌව සහ නැගෙනහිර පළාත්වල රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකිය. දැන් දවසේ සටහන. ගුරුවැටු විෂමතාවට දැන් විසඳුමක් දීලා තිබෙනවා. ඒ ගැන සතුටක් තිබෙනවා. හේතුව තමයි 1994 ඉඳලා මේ වෙනකන් ඇතිවෙච්ච ප්‍රශ්නයකට වත්මන් රජයට විසඳුමක් දෙන්න හැකියවීම. ඒක බොහෝ දෙනෙක් දකින්නේ ගුරු විදුහල්පතිවරුන්ගේ ජයග්‍රහණයක් විදියට. බහුතරයක් ගුරුවරුන් මේ ප්‍රතිලාභයට කැමතියි. සුළුතරයක් මේ විසඳුම අභිවා ත්‍රස්තවාදය කරා යන්න හදනවා. රුසියාවෙත් මීට අවුරුදු කිහිපයකට කලින් ත්‍රස්තවාදීන් පාසලක දරුවන් ප්‍රාණපයට ගත්තා. රුසියාවේ නායක පුටින්ගෙන් විවිධ ඉල්ලීම් කළා. නමුත් පුටින් කිව්වේ ත්‍රස්තවාදයට නිදහසක්
දෙන්නේ නැහැ කියලා. අවිබලෙන් ත්‍රස්තවාදයේ පරාජය කරලා පුටින් ජයග්‍රහණය කළා. නයිජීරියාවත් එහෙමයි. පාසල් දරුවන්, ඒ වගේම අවුරුදු 10-12 පුංචි දැරියන් ප්‍රාණපයට අරගෙන නයිජීරියාවේ ත්‍රස්තවාදීන් සටන් කළා. ඒ විතරක් නෙවෙයි. අපේ මතකයේ අපේ රට දිහාවට ගෙන ගියොත් 30 අවුරුදු ත්‍රස්තවාදයේ ඇතුලේ ප්‍රභාකරන් කළේ පාසලන පුංචි දරුවගේ ඉඳන් මහල්ල දක්වා ප්‍රාණපයට ගන්න එක. නමුත් එකක් තිබෙනවා. ප්‍රභාකරන් කොච්චර ප්‍රහාර එල්ල කළත් පාසල් වලට අතක් තිබෙන්නේ නැහැ. මේ පසුගිය දවස්වලත් උතුරු නැගෙනහිර පළාත්වල ඔන්ලයින් අධ්‍යාපනය හොඳින් සිද්ධ වුණා. ඒක තමයි ඇත්ත. මේ ඇත්ත සැමට පොදුවේ යථාර්ථයක් කරගන්න අවශ්‍යයි. ඒකට රුපියල් 5000 අමතක කරලා පොදු විසඳුමකට එන්න කියලා අපි ආරාධනා කරනවා. යලි සිරස්තල සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳරි නීති ඉවත් කිරීම හෝ දීර්ඝ කිරීම පිළිබඳ තීරණය අද 2016 ජනවාරි 1 වෙනිදාට පෙර විශ්‍රාමගත් රජයේ සේවකින්ටත් අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ. ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා පිළිබඳ හා මිරිදිය මත්සුන් පිළිබඳ රතුදත්ත ලේඛන එළිදැක්වේ. 155 වෙනි පොලිස් දිනය අදයි. ඇමරිකාවේ නිව්යෝක් නගරයට ගංවතුරෙන් ප්‍රබල බලපෑමක්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. උදෙසන ප්‍රවෘත්තියින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:40.